चुनाव प्रश्न තියෙනවා මම මේ දර්ශනාව කරනකොට තමන්ට දැනෙන දේවල් තමන්ට ඇතුලෙන් උත්තරයක් එන්නේ නැති එක තියෙනවා. එන්නේ මේවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ එන්න බා තනියම මාව අහන්න. අනේ නෑනේ ප්‍රයිවට් ආනවා. ප්‍රයිවට් නෑ. ප්‍රයිවට් ප්‍රශ්න නෑ. හැමෝටම තියෙන එකම ප්‍රශ්නේ ලෝභය, ද්වේෂය, මෝහය. ඔය ප්‍රශ්න පත්‍රේ තමයි කාටත් තියෙන්නේ. ඒ නිසා කාටත් ප්‍රශ්න පොදුයි. ඒ නිසා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක අනිත් අයටත් ඕගොල්ලන් කරන උදව්වක් වෙනවා මේ ප්‍රශ්න අහන්න. තේරුණාද? ප්‍රශ්න ප්‍රශ්න මේ දැන් ගොඩක් දෙනෙක් දැන් මේ ධර්ම දැන් දකින්න ගොඩක් අමාරුයි කුංසියුම හිතන්න ඕන දෙයක් නේ. දැන් ගොඩක් දෙනෙක් මේ මෙතන මේක දැක්කලා මේකෙන් එහා කියන්නේ ගොඩක් දෙනෙක්ට ධර්ම පැහැදිලි කරලා කියන්නේ මේ ඉඳලා මැත්‍මැටිකනේ ආ ඉපදෙන්නේ නැපෝ දිවි රෝගයක් කෝ පෙරේත රෝග ඔයගොල්ලෝ කියනවා කෝ ඔහෙද තියෙන්නේ ඔය කියලා මේ අපිට ඉස්සෙතර පේන්නේ නැති නිසා මේ ප්‍රශ්නයක් ඇහුවොත් බෑනේ උත්තරයක් දෙන්න පුළුවන් අපිට නේද කියන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන් නමුත් දහම කියන්නේ දහමෙන් උත්තර දුන්නට අර ඇහෙන් දකින්න නැති නිසා ඒගොල්ලෝ හිතන්නේ අර එළිය සේරම දෙන උත්තර ඒක පිළිගන්නේ නැතුව ඒගොල්ලෝ මේ මහා අපරාධයක් අනිත් මේ කියන්නේ හැමදේම දකින්න පුළුවන් කවුද යාමම කියලා තියෙනවා ඒ හැමදේම තේරුම් අර මේව කරගත්තට අර එක තැනක එතන අර මහා පිරිසක් හිර වෙන තැනක් ඒ වගේ තැනකින් අපි කියන්නේ කොහොමද අර කෙනෙක්ගේ හිත මුලාවට පත්වෙච්ච එක අපි ඒක ගලවගන්න හොඳ ප්‍රශ්නයක් ඒක අපිට පෙනෙන දේවල් විතරයි අපි හිතන්නේ හරි කියලා. නමුත් අපිට නොපෙනෙන දේවල් තියෙනවා අපිට නොතේරෙන අපිට නොපෙනුනත් අපිට නොතේරුණත් ඒවා තියෙනවා. ඒතකොට අපිට නොපෙනෙන නිසා අපිට නොතේරෙන්නේ අපේ අවිද්‍යාව නිසායි. ඒතකොට අපේ අවිද්‍යාවස අපි දුරු කරගත්තොත් අවිද්‍යාවෙන් මිදුණොත් අපිට ඔය කියන හැම දෙයකටම උත්තරය ලැබෙනවා. එතන අපිට ඒක නතර කරන්න බෑ. ඒකයි මේ නිර්වාණ මාර්ගයේ බුදුහාමුදුරුවෝ කිව්වේ. එතකොට අපිට ඇහැට පේන්නේ නැහැ කියලා අපිට ඒවා බොරුයි කියන්න බෑ. ඇත්තයි කියන්නත් බෑ. හේතුඵල ධර්මයක් තියෙනවා. එතකොට එකපාරටම හිත දැකලා හිතේ මොකුත් නැහැ අනේ පෙරිත ලෝක බොරු ප්‍රේමිත ලෝක බොරු ඕනේ මේ ජීවිතේ විතරයි මේ මොහොත විතරයි මෙතනින්ම ඉවරයි ගාලා එහෙම යන මෝඩ ස්වභාවයක් විද්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒකට කියන්නේ උච්ඡේද දෘෂ්ටිය කියලා. මොකුත් නැහැ. එන්න පොඩ්ඩක් මොකක් හරි වැරදි මොකක් හරි පුතේක එල්ලලා ඉඳලා ඊට පස්සේ කියනවා මොකුත් නැහැ මෙතන ඉවරයි නෙමෙයි. ඉතින් මොකුත් නැහැ. මොකද මේ නිරයවල් දෙන්නේ මොකද මේ ප්‍රේත ලෝක දෙන්නේ කොහෙද දිව්‍ය ලෝක දෙන්නේ ඒක නෑ. ඒක උච්ඡේද දෘෂ්ටිය ඥානසික. ඒක ශාස්ත්‍රගත දෘෂ්ටිය කියලා තව එකක් කිව්වා. ඒක තමයි දැන් පේනව නේද ඒවා මේ තමුල්ලාගේ දෙන්නේ ඉන්දියාවේ නෙමෙයි. මේ ඉන්දියාවේවත් වෙන කොහෙවත් තියෙන දෙයක් ගැන නෙමෙයි බුදුරු කතා කරන්නේ. මේ මිත්‍යා දෘෂ්ටි සියල්ල තියෙන්නේ පුතග්ජන සිතකයි. පුතග්ජන සිතේ ස්වභාවයයි මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඔය වෙන යම් වැරදි ෘතවලට ගියාම වැරදි දෘෂ්ටිවලට වැටුනම එතනදී දෙන්නේ ඕ ඇත්තටම නෑනේ වැරුණා මේක දෙනවද කවුද දන්නේ නෑ වැරුණා මේක දෙන්නේ නෑ ඕ ඉවරයි. එහෙම එනවා. ඒවා මිත්‍යා දෘෂ්ටි. ඉතින් ඒවා නැති කරන්න බෑ අපිට. නැති කරන ක්‍රමේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඉතින් අපිට දැන් මට කොච්චර කිව්වත් මේ ඕගොල්ලෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තාක්කල් මම කියන දේ ඕගොල්ලෝ දකින්නේ නෑ. ඒක හරි නේද? ඒක දැක්කම ඔයාලා මෙතනනේ නේද? මේ දකින්න හැටි කියලා දෙන්නේ ප්‍රඥායස විවර කරගන්න හැටි. එතකොට ප්‍රේත ලෝකය, දිව්‍ය ලෝකය, ඒ 31 තලයේම ප්‍රඥායසටයි වෙන්නේ.
ප්‍රඥාසට පේනවා කියන්නේ දිව්‍ය ලෝකේ පේනවා නෙමෙයි. ඒකත් තේරුම් ගන්න බෑ සමහර විට එහෙම. එහෙනම් එයා දිව්‍ය ලෝකේ දකින්න නැති, പ്രേත ලෝකේ දකින්න නැති. නෑ එහෙම එකක් නෙමෙයි. තමුගේ ප්‍රඥාසෙන් දකිනවා මේ තලවල මෙහෙම සත්‍යය ඉපදෙනවා. නැත්නම් මනුස්ස තලයේ විතරක් නම් ඉන්නේ මේකෙදි මැරුණාම මොකෙන් කරන්න නැත්නම් මේක හිස්සෙලා දෙන්න බෑ දැන් වෙනකොටනේ. එයා තිරිසන් ලෝකයක් මුති වෙන්න බෑ. ඔය දෙන්නේ අප්‍රමාණ ඉපදෙන්නේ. සත්තු. අපිට ඒක විතරයි අපි මෑනියෝ ගන්න පුළුවන් එකම උදාහරණයක් තේරෙන්නේ දෙයකට. දැන් දෙවියන් ගෙනල්ලා පෙන්නන්නේ කොහොමද ගෙනල්ලා පෙන්නන්න ඕන. පෙන්නුවට ඒ බුරුව ඒක පිළිගන්නෙත් නෑ. ඒක බුරුව අදන්න බෑ. ඒ උන් ඉතින් කොහොමද මිත්‍යා දෘෂ්ටිකයි. ඒ උන්ට කියන්නේ යන්නත් එපා. බුදුහාමුදුරුවෝනේ මේක බලෙන් දෙන්න යන්න එපා කියලා මෙච්චර උත්තරීතර ධර්මයක්. මේක මොඩෙන්ට අවබෝධ කරගන්න බෑ. කෙලින්ම කිව්ව ප්‍රඥාවන්තයටයි මගේ ධර්මය කියලා. නුවණින් විමසන්නාටයි මගේ ධර්මය කිව්වේ ඒකයි. ඉතින් නුවණින් විමසන්න හැකියාව නැති කෙනාට කොච්චර කිව්ව නිවන කියලා දැන් මම රහත් කියලා මොඩෙන් කිව්වොත් උඹ පිළිගන්නවද? මොන පිස්සුද? අපිට කිව්වෙන්නද බෑ. සමහර කොල්ලෝ අහලත් උඩට ගිහලා වෙන්නේ. උඩම කඩින්න තමයි. ඉතින් ඒක හදන්න බෑ. උන් ඉතින් කාලයක් යන්න ඕන මේ ප්‍රඥාස මේව කරගන්න. ඉතින් ඒ දෘෂ්ටි කඩාගෙන ඉන්නේ. ඉතින් අපිට ඒගොල්ලෝ ගැන හොයන්න කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ ගැන ඒවුනේ නෑ. ප්‍රඥාවන්තය ප්‍රඥාසටයි ඒ දේවල් අසු වෙන්නේ. ඒතර 31 තලයක් කිව්වේ බුදු ඇසෙන් දැක්ක දේ කිව්වේ. ඒක අපිට පෙන්නුන්නේ නෑ කියලා. ඒක අපේ අඩුපාඩුවක් මිසක් ඒක අපේ ප්‍රඥාවේ දුර්වලකමක් මිසක් ඒක තියෙන ලෝක නැති කරන්න බෑ. ඉතින් ඒ ඇත්තම ආද කරන්න යන්න එපා. ඔයා ප්‍රඥාව ඇති කරගන්න. ඒකට ඔයා ධර්මයේ තේරුම් ගන්න. ඒකට ඔයා දැන් මේ හැමෝටම මම ඒකනේ කිව්වේ. ඔක්කොටම මම කියන දේ තාම පේන්නේ නැහැ ඇතුලේ. ඒකයි මම පේන දේ කිව්වේ දුක. උන දුක දැනෙනවනේ. ඒක අල්ලගන්න. ඒ අර පේනවද වෙන දෙයක් නෑ. ඇයි මන් දන්නවා තාම ඔයගලන්ගේ ප්‍රඥාස විවර වෙලා නෑ. ඒ නිසා ඔයාලට තාම මේක පේන්නේ නෑ. ඉතින් පොඩ අරන් යන්න ඕන. ඉස්සරවිල දුක කියන එක අවබෝධ ඉතින් බුදුහාමුදුරේ දුක අවබෝධ කරගන්න. පළවෙනි අවස්ථාව. ධම්මානුපස්සන. ධර්මතාවය දකින්නේ මෙතන. පාවෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම එහෙනම් සතර අපායෙන් නිදහස් වුණා කියන එකත් බොරුවක් වෙන්න ඕන සෝවන් වුණාම නේද? ඉතින් මේ මොඩෙල් එක තරකල වැඩක් නෑ. සෝතාපට්ටි ඵලයට පත් වෙන එකයි කරන්නේ. අනිත් එක ඕගොල්ලෝ මාර්ගඵලයකට පත් වෙන්න ඉස්සෙල්ලා යන්න එපා. ඔය කියවන්න ගිහිල්ලා ඉරෙන්නමනේ. නිකන් එරිලා නිකන් සවුස් වෙනවා. ඒ නිසා කියලා දෙන්න යන්න එපා. සෝතාපට්ටි වෙලත් බෑද? ඒකත් මදි. ඒකටත් ඉන්නවා ඇටරේ ඔය ඇවිල්ලා හප්පලා මේ කටපාඩම්. ඒගොල්ලෝ ප්‍රඥාස පහල කරගත්ත නිසා ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙනවා එතනදී. ඒකයි කිව්වේ මොඩල් දෙක කතාවට යන්න එපා. එයා මොඩයි කියලා තේරුණා. ආයෙ නෙමෙයි. ඒ ප්‍රශ්න දෙකයි. එතකොට තාපේන ප්‍රශ්න ධනාත්මක සිතුවිලි. උදාහරණයක් කියන්න. කවුද කිව්වේ හොඳ නැහැ කියලා හිතන්නේ විශේෂයි. ඔයානේ ආන්තිකට හදාගෙන. ඥානද යන්නේ. අන්තේ ඒක නෙමෙයි. අන්තේ දොඩමළු උනේ ඒක. එහෙම නිදර්ශනයක් කරන්න නෙමෙයි මේ කිව්වේ. දුකනේ දකින්න කිව්වේ. එතකොට දුක කියන එක දකින්න. එතකොට දැන් ද්වේෂය ආවමනේ දුකක් හැදුනේ නේ. එතකොට ද්වේෂය කියන එකේ ද්වේෂය කියන්නේ සිතුවිලි ස්වභාවයක් නේද? ද්වේෂය කියන එකට තරහව නේද? ගැටෙන එක, නොරිස්සුම් බව, ඒ වගේ ස්වභාවයක්. එතකොට ඒක තේරුම් ගන්න තේරුම් ගැනීම අන්තයක් නෙමෙයි. දොඩමළු වීම කියන එකයි තේරුම් ගැනීම කියන එක දෙකක්. දැන් ද්වේෂයක් නාම එක සාධාරණීකරණය කරන එක නෙමෙයි මේ කියන්නේ. හරි? එතකොට සාධාරණීකරණය කරාම ඒක ජීවත් වුණා වෙනවා. ද්වේෂය දැන් ඔයාලට තේරෙනවද? ද්වේෂයක් කියලා ඒ කියන්නේ දැන් ඔයාගේ හිතට සකස් වෙන සිතුවිල්ල තුල ඔයා හිතන තරහක් ගියා කියලා තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් තරහ නෙමෙයි දකින්න ඕන දුක.
තරහ තියෙන උඩනේ යට තියෙන දුකනේ. එයා සෙල දුක දාන්න. තරහ ගියොත් දුක යන්න බෑ. හරිද? තරහ ගිය නිසා දුක. ඉතින් අන්න දුක අවබෝධ දුක සකස් වුණ මෙන්න දුක. දුක්ඛ ආර්ය සත්‍ය ඥානය. ඒක තමයි පළවෙනිම අවස්ථාව. දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. දුක මොකද්ද කියලා අවබෝධ කරන්න බැරි දුක මගේ වෙන නිසා. මොන විදියකටවත් ඉන්න බෑ. මගේ මට හිතෙනවා මට හරි නෑ එතන. මට මෙහිම වුණා. දැන් උන්ට බාහිර රූපේ ළඟට බැහැ. නේද? දුකට දොඩමාරු වෙන්න එපා. දුක කියන එක තේරුම් ගන්න. ඉතින් ඒක විදර්ශනාව. දොඩමාරු වෙන්න තමයි. තව ප්‍රශ්න. විදර්ශනා කරන මොකක්ද කියලාවත් දන්නේ නැහැ. මොකක්ද මේ කියන්නේ තේරෙන්නේ නැහැ. දැන් අපි හැමතිස්සෙම එතකොට අපි බලන්නේ අර සමතෙන් අරගෙන ඒ ටික අර මෑන්ස් වගේ ආනාපාන සතිය ඒ අර කායම් පස්න ඔය ටික ඒව කර කර එහෙම යන ගමන එහෙම ගිහිල්ලා සමාධි මට්ටම් වලට ගිහිල්ලා සමාධිය හදාගෙන එහෙම ඇත්තටම මම නම් හිතාගෙන හිටියේ මේ එහෙම ගිහින් තමයි මේක මේ චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ ගන්න තියෙන්නේ කියලා. එහෙම ලොකු වැරදි මට එකකින් කියපන් ගන්නවා දැන් නැහැ කියලා. ඒ වගේ ඒ පැතිවල ගිහිල්ලා හිර වෙච්ච ගොඩාක් පිරිසකුත් ඉන්නවා නේද? ඔව්. ඉතින් ඒ පිරිස හරි මුරණ්ඩුයි කීයද යන්නේ. වැරදි කිව්වට යන තැන මොන්නේ නැහැ. ඒතර මෙහෙරස් දැන් අර ඒ විදිහට ඒ භාවනා කරගෙන ගිහිල්ලා නිවන් දකින්න එකට වඩා විදර්ශනා ඒ මොහොතේ ඉන සිත දැක දැක ඒ විදර්ශනාවෙන් ඉතාමත් වේගෙන් ඒ ගමන එයා මේ හැකියාවක් ඔව් දැන් අතනදි වෙන්නේ නිවන අමතක වෙනවා. දැන් ඊතන විදර්ශනාව පුතක් කරන්න තියෙනම කියලා අමතකයි. දැන් අරටි පොඩ්ඩක් හිත පොඩ්ඩක් මේ වුණ ගමන් දැන් හරි මම දැන් හතරවෙනි ධානයේ මම දැන් අනාගාමී මම දැන් සෝවාන් මම සකදාගාමි දැන් ගියේවත් දැන් මේ පැත්ත පලාදනවත්. තාම අර උස්ම ගන්න එක ඒකේ එල්ලිලා ඉඳගෙන දැන් ඔන්න පාවෙනවා. පාවෙච්චා ඉන්නෝ දැන් කිව්වා. අන්න හරි ඒගොල්ලෝ පාවුණා. දැන් පාවුණාම හිතන්නේ හරි වැඩි. දැන් පාවුණා විතර විදර්ශනාව කරන්න වෙන්නේ නැහැ. සිත සකස් වෙන්නේ නැහැ දැන්. නෝමල් නෑ. සිත දැන් විකෘති වෙලා. අර ගමන රිද්ම් එක වෙනස් කරා ගිහිල්ලා බලන්න. දැන් ඒක හදාගන්න ඕනේ ඊගාට. ඉතින් ඒක හදන්න වෙන්නේ නැහැ. මේක මේ රිද්ම් එක අවුට් කරොත් ඒක විකෘති කරොත් වෙනස් කරොත් ආයෙත් යථා තත්ත්වෙට ගන්න බෑ. ඉතින් ඒකයි කියන්නේ ඒවට යන්න එපා කියලා. කෙලින්ම විදර්ශනාවක් තියෙන්නේ මෙතන. වෙනම මේකට කියන්නේ දැන් බලන්න ආස්වාස ප්‍රස්වාසය කියන එක හරිම නෝමල් සාමාන්‍ය මේ ඕනම ඉපදුණු මිනිසෙකුට තියෙන රිද්ම් එකක් ඒක. කවුරුවත් පොඩි දරුවට කියනවාද එළියට ආපු ගමන් කියනවාද හුස්ම ගන්න දන්නවද කියලා අහනවද? උගන්වනවද? නෑ එළියට එනකොටම ඒක සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ඒක මොකද්ද රින්ගම් කරන්නේ? ඒක රින්ගගෙන කරන්න දෙයක් නෑ. ඒක රිද්ම් එක. ඒක ඇසිඩියට නිවන් අවබෝධ වෙන්නේ නෑ. මේක අවබෝධ වෙන්නේ නෑ. සමතයක් කියලා එහෙම මේ සමතය කියන්නේ සිත සමතයකටපත් වෙන. ඒ සිත සමතයකටපත් වෙන්නේ මේ රිද්ම් එක අවබෝධ කිරීම තුලින්. රිද්ම් එකේ තියෙන කලකෝලාහල ගතිය ප්‍රඥාවට හසු කර ගැනීම තුලින් කලකෝලාහල ගතිය ටික බහැර වෙනකොට ඇති වෙන සංසිඳීම. එතකොට දීවි චක්කු පහල වෙනවා දීවි සෝත පහල වෙනවා ඒවා මෑනේ හරියට මේ රිපිටකේම හරි
හරි කියන්නේ ඒ වගේ හරියට තියෙන ඒ වගේ අර මිනිස්සු අර අපහැදිලි කරන මම කිව්වේ ඒක හැමෝම එතකොට ඒ ඔස්සේ හිතන්න ගත්තාම මේකට මේක මේ පටිසෝපාදේ දකින්නේ අර පස්සේ යනවනේ ඒකයි ඉතින් ඒ හැම දෙයක්ම ඒ හැම දෙයකම ස්වභාවය මේ නිදර්ශනාව තුළින් සම්මුත ලැබෙනවා. සමුගේ ප්‍රඥාව ඇස අභිවර වෙනවා. එතකොට එයාට හැම දෙයක්ම අවබෝධ වෙනවා. හැම තැනකම තියෙන එකම රිද්ම් එකක්. ලෝභ දේශ මොහය තුල සත්‍යෝ සසරේ යනවා කියන අවබෝධය එනවා. එතකොට එයා මේ චක්කුවක් හොයන්නේ නැහැ. ඒව වැඩක් නැහැ. ඒව තියෙනවා ඉතින් අපි ළඟ. නිවන් දැක්කොත් හැබැයි මේ විදර්ශනාව ගියාම ඉතින් ඒක ආරක දිබ්බ චක්කු මේක දිබ්බ සෝත ගගා එහෙම නැහැ. දිබ්බද දිව්‍යද? දෙකෙන්ම මම භාෂා දෙක අම්මෝ නෙන්නේ බා ඊළඟට එන්නේ වසංගතේ තමයි අනිත්‍ය දුක්ඛ පාරෙන්ම වසංගතය අනිත්‍ය කියනවා අනිත්‍ය කියන්නේ මාන වසංගත මේවා නිවන සම්පූර්ණයෙන්ම වහලා දානවා වචනේ නෙමෙයි ඇතුලේ වෙන දේ බලන්න ඇතුලේ ඇති වුණු සිත නැති වෙන හැටි බලන්න එච්චරයි වචනේ හොයන්න යනවා ඇතුලේ. කොහෙන් හොයන්නද නේ? ඒකනේ මේ අර වචනේ වෙන්නේ නැති. ඉතින් ඔය වචනත් එක්ක ආරම්භ කර එළියේ ඉන්න අය ටික කාලයක් ගිහලා කියනවා මං හරි දැන්. වචනත් එක්කම ආරම්භ කරේ කවදාවත් තමුගේ හිත දැක්කේ නැහැ. කිසිම අකුසලයක් තමුගේ ඇතුළතේ ප්‍රහීන වුණේ නැහැ. කෙලස් ප්‍රහීන වුණේ නැහැ. ඔහේ අරවත් එක්ක එළියේ ඉඳලා මොන දැන් කියනවා අපි හරි. ඉතින් කාට කියන්නේ හරි නේ? සසරේ. ඒක තමයි කියන්නේ මේක අවුල් කරගන්න එපා. මේකට ඇතුලේ යකෙක් කිව්වොත් යකෙක් පේනවා. ප්‍රේතෙක් කිව්වොත් ප්‍රේතෙක් පේනවා. නේ? බල්ලෙක් කිව්වොත් බල්ලෙක් පේනවා. බුදුහාමුදුරුවෝ වෙන බුදුහාමුදුරු කෙනෙක් පේනවා. ඉතින් මේකත් එක සෙල්ලම් කරන්න ගියොත් ලෙල්ලම තමයි වෙන්නේ. සෙල්ලම් කරන්න යන්න එපා මෙයත් එක්ක. රිද්ම අවුට් කරන්න යන්න එපා. මේවා මොකක් හරි එක දිගට ඒක එල්ලිලා හිටියොත් රිද්ම් එක අවුට් වෙනවා. හදන්න බෑ. එහෙම කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. විද්‍යා විමුක්තිය. කයෙන් නෙමෙයි මේක ලැබෙන්නේ. කයෙන් ලැබෙන්නේ විශේෂයෙන් සිත දැකීම තුලින් ලැබෙන්නේ. සිත අවුට් කරලා, සිත හිර කරලා, සිත බැඳලා, සිතට වද දීලා ඒක අවබෝධ කරන්න බෑ. මොනම ක්‍රමයකින්වත් අවබෝධ කරන්න බෑ. සිත සකස් වෙන සිත හිමින් දැක ගන්න වෙන්නේ. එකපාරට පැන්න ගමන් ඕක පේන්නේ නෑ. කිසි දෙයක් පේන්නේ නෑ. හිමින් දුක කියන ස්වභාවය අවබෝධ වෙන්නේ. දුක හිමින් අවබෝධ වීම තමයි සමතය කියලා කියන්නේ. එකපාරට වෙන්නේ නෑ. ඉතින් ඒව තමයි සමතය කියන්නේ. මේ පැන්න ගමන් සෝවන් වෙනවද නේද? ඉතින් ඒක සමතය කියලා වෙන විකාර වැඩ කරන්න ගිහිල්ලා තමයි ආවුලු. තමා තුලින් දකින්න කිව්වෙක මෙන්න මේව ටික අල්ලගත්තා. තුලින් කිව්වා මේක පාටම මේවනේ අහුවෙන්නේ. මේ අසානිත්‍යයි කනානිත්‍යයි නාසයානිත්‍යයි කියන එක තමයි මේ කිව්වේ. තමා තුලින් කිව්වේ බුදුහාමුදුරුවෝ මේ බබයක් පමණ වූ ශරීරය තුලින් කියලා කිව්වේ. ඒක ඇතුලේ තියෙන මේ ස්වභාවය. ඒක තුලයි තියෙන්නේ කියලා කිව්වේ. ඉතින් වෙන කොහොමද කියන්නේ වචනේ? තුලින් කියන වචනේ වර්තමාන තේරුම් ගන්න. ඒ වැරදි විදිහට පංච උපාදාන ස්කන්ධය කියන්නේ ඇතුළේ සකස් වෙන දෙයක්. ස්කන්ධ කියන්නේම සිතුවිලි. ඉතින් ඒක වරද්ද ගත්තා. මේකට මෙතන නතර වුණා ඒක. ඉතින් එහෙම වෙලා තමයි අර වගේ භාවනා ක්‍රමවලට ගියේ. ඒවට භාවනා කියන්නත් බෑ. ඉතින් ඒ උනාට අද බොහෝ පිරිසක් දාස් ගාණක් ඒවට ගිහිල්ලා අනාස්ති වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක්. ඒගොල්ලෝ හදන්න. ඒගොල්ලෝ ඒ අවුට් එක හදන්නම බෑ. ඒ රිද්ම් එක ආයි ගන්න බෑ. නෝමල් වෙන්නේ නෑ ඒක. මරණ කාමෙන් ඔය ඉතින් අනුන්ට අපහාස කරපුවා. බුදුහාමුදුරන්ට අපහාස කරපුවා ඒ කාමෙන්. ඒව තමයි ඔය විඳවන්නේ. නිවන්න නෑ. විඳෝ යන්න. ඉතින් ඒගොල්ලෝ අහුවෙන්නේ බෑ.
ගමනක් යනකොට බස් එකට නගිනකොට එන ඕන බස් එක කියලා නගිනවද නෑ. ඒ ගමන යන්න පුළුවන් බස් එකට නගින්න. ඔන්න ඔය ගමන්ට මොකාරි යන කියලා. අර ඔන්න ඔය ගමන්ට අම්දුරුනේ කිව්වේ. ඔන්න ඒ බලනවා. ආනන්ද වැඩි. එහෙම එපා. එහෙම මේක එකයි කිව්වේ ප්‍රඥාවෙන් කරන්න ඕන දෙයක්. සිත කියන්නේ මහා මේක මහා පරාසයක්. ඒකේ අපිට යන්න ඕන සීමාව පෙන්නුවා බුදුහාමුදුරුවෝ. ඒකේ හැමතැනටම ගිහිල්ලා රිංගලා කරන්න බෑ මේක. බොහොම පරිස්සමෙන් යන්න ඕන. බාහිරෙත් මේකේ ඇතුළේම නැහැ. මේකටම සක්්‍ය ගහගෙන ඉන්නේ. ඒක තමයි මේ හිතේ තියෙන මේ ස්වභාවය. කෙලස් වලින් එළියක් අල්ලලමයි තියෙන්නේ. ඉතින් හිමින් පරිස්සමෙන් ඒකට අත ගන්න. මේ හිමින් පරිස්සමෙන් අත ගන්න ටික තමයි මේ ටික. මේවට අත ගහව වැඩක් වෙන්නේ නැහැ. අපි අත ගන්නෙම මෙන්න මේ හරිය තියෙන්නේ. එළිය රූපයක් අල්ලගෙන ඔය ඉතින් කියෝ ඉන්නේ. එළිය රූපය අනිත්‍යයි කියලා කොයිතරම් කෝටි වාර ලක්ෂ වාරයක් කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. එළිය රූප අනිත්‍ය තමයි. ඒක කිව්වට වැඩක් වෙන්නේ. වැඩක් වෙන්නේ නැත්තේ ප්‍රඥාව පෑදෙන්නේ නැහැ ඒක කිව්වා. හැබැයි අර චිත්ත රූපය අවබෝධ කරොත් නමුත් ප්‍රඥාව පෑදෙනවා. ඒකයි විශේෂත්වය. දැන් ඔය භාවනා කරන කෙනෙක් එක කතා කරලා ඉවරයක් නේද බලන්න. මොකෝ කියන જાති. ඉවරයක් නැහැ කියවනවා. ඉතින් ඒගොල්ලෝ ගන්න අමාරුයි. පවුල් ඇරලා යනවා. ගිහිල්ලා මේ මහත්තයා ඉතින් එයාට වඳින සයිස් එකට දැන් එයා හිතන්නේ. මහත්තයා වඳින්න ඕන මට මම බඩ කියන ඔයගොල්ලෝ අහන් ඉන්න ඕන. බිම වාඩි වෙන්න ඕන. උඩ බෑ අම්මා උනත් බිම නේ. අම්මා උනත් බිම වාඩි වෙන්න. මේ මමද බෑ කියන්නේ. පිස්සු. ඉතින් වල පිස්සු ලෝකේ වෙන මොනවද කියන්නේ? ඔන්න භාවනා කරාම ඔයගොල්ලොන්ට වෙන දේ. කැමතිද? හිත විපිලසර වෙනවා. අර ඕනම දෙයක් එහෙම නේද? රිද්ම් එක අවුට් කරොත් මැදට පැනලා ඒක විකෘති වෙනවා ආයෙත් හදන්න බෑ. ඒක එකක් තමයි දැන් වෙලා තියෙන්නේ මේ භාවනා කරපුවාම. හැබැයි ඒකට ඇදෙන ස්වභාවයක් තියෙන ඔය අඥානකම තුල ඒකට ඉබේම ඇදිලා යන ස්වභාවයකුත් තියෙනවා. ඒවා ඒ අවුෙන්නේ මේ සංසාරේ එකෙනාට අපහාස කරලා එහෙම කරපුවා. ඒගොල්ලෝ ගාව ගන්න බෑ. ඒගොල්ලෝ දැන් දුව සෝවාන් මේ අම්මා භාවනා ගියා. අම්මා කියනවා දුවට වඩා අම්මා ඉහළ දැක්කේ. මෙලෝ ඉහළ දනන්නේ නැහැ. ජනෙලෙන් කවුද දුණයි කියලා අන්න භූතේ ගෑවලු. ඉහළ දැනගෙන ඉන්නවනේ. ඒගොල්ලත් එක්ක හරියට භූතේ වෙන්නේ. ඒක වළක්වන්නත් බෑ. ඒගොල්ලොත් එක්ක හරි යාළුවෙක්. දැන් ඔය කරන අය දන්නවා ඇති යා. හරියට හරි නෑනේ කොහොමද කරගත්තද? අල්ලගෙන ඉන්න ඕනේ මට. ඔව් ඊට පස්සේ ලෙඩ සුව කරන්න පුළුවන් කියලා එකක් හදා ගන්නවා. නේ? අපි බුදු ගුණ කියලා ලෙඩ සුව කරනවා කියලා එකක් හදනවා. කාලයක් ගිහින් ඉතින් එහෙම විනාශ වෙලා යනවා. ඉතින් එහෙම එකක් තියෙනවා මේක ඇතුළාන්තෙම තියෙනවා. සමහර දැන් ඇහැ පියාගෙන ඉන්නකොට බුදුරුවක් වැවුනොත් ඔන්න ඉතින් ඉවරයි. අම්මෝ සෝවන් වෙලා. බුදු රූපය දැක්කනේ ඇස්තෙන් වහගෙන ඉන්නකොට මං සෝවන්. එහෙම සිතක් මේක. හරි බාහන. යාත් එක සෙල්ලම් කරන්න යන්න එපා. එයාට ඕනවට වැඩිය කන්න දෙන්නත් එපා. ඕනවට වැඩිය වද දෙන්නත් එපා. හරිම පරිස්සමෙන් යන්න. බයන් බුදු ඇසින් නියම තැනම ස්පර්ශ කරන්න අපිට දුන්නා. බුදුහාමුදුරන්ගේ ළඟ කවුරුත් පිස්සු වැටුණා කියලා තියෙද භාවනා කරලා. නේ? ඒනොට දැන් ඉන්න ඒ කරවන අයවත් දන්නේ ඔක්කොම ඒ පිස්සු. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ තව මේ මිනිස්සු එකතු කරනවා. මේ පිස්සු ඇදලා කාත් වෙලා කියන්නේ. නමුජාතුරාර්ය සත්‍ය කොහොමද අවබෝධ කරන්නේ කියන්නේ කියලා. ඉතින් දැනගන්න බෑ රහත් වෙලා. ඔය මොන හරි භූතයක් කියනවා.
මම කරපු අය ඒවා ගිහිල්ලා මේ අමාරුවේ වැටිච්ච අය ඒගොල්ලෝ මාත් එක්ක කතා කරපු දේවල් අනුව තමයි මම කියන්නේ. ඒක මම මේ භාවනා කරන ගැන කිසි දෙයක් දන්නේ නැහැ. මම පැත්ත පලාතේ ඇරලවත් බලන්න කැමති නැති දෙයක්. මම එදා ඉඳලා මේව මම දැක්කේ පිස්සු විකාරය. ඕවා තුල කවදාවත් බුදුහාමුදුරන්ගේ දර්ශනේ නැහැ. ඒගොල්ලෝ අපරාධේ වල ගිහිල්ලා අහු වෙන්න එපා. හොඳ වැඩේ අහු වෙන්න. ඒ සංසාරේ අපහාස කරනවා. අයිදා අපිට අපහාස කරන්නේ. ඒ වගේ. දැන් අපිට අපහාස කරන්නට වෙන්නේ මොකද්ද? ආයි කාල්පනා මෛත්‍රී බුදුහාමුදුරුවෝ වෙයි. ඉතින් ඇති මෛත්‍රී බුදුහාමුදුරුවෝ ෂේප් කරගන්නවා කියලා. දාන්නෙම නැතුව මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඔක්කොමත් වෙලා ගිහිල්ලා. එයා තාම නිරේ ලේසි නෑ. ඒ දැන් මම මේව කියන්නේ මම නිරේ දැකලාද? මොකෙන්ද ඒ කියන්නේ? මෙන්න මේ ගැන තමයි කතා කරන්නේ. ප්‍රඥාවසෙන් කතා කරන්නේ. මේක කාටවත් බොරු කියන්නේ. මේක ඔයාලට කියන්න පුළුවන් වෙන ඔයාලට මේ ප්‍රඥාව තමා තුළින් මතු කරගන්න. ඒක එදාට ඔයාව කිසි කෙනෙකුට රවටන්න බෑ. ඒ ප්‍රඥාවස නැති නිසා තමයි රැඳෙන්නේ. ප්‍රඥාවස නැති නිසා අනිත්තර අවිද්‍යාවස තමයි දැන් ඔය අවිද්‍යාවස හැම වෙලාවෙම පහත් වැඩකට කරන්නේ. එයා කියන්නේ පහත් වීම. බලන්න ඔයගොල්ලන්ගේ ඔය නඩත්තු කරන එක්කෙනා නෙමෙයි මේ. එයා කියන්නේ ඒක. නැත්නම් මොන ඒකද දෙන්නේ ඔය විකාර වැඩ කරන්නේ. කොයිද තියෙන්නේ? භාවනා කියන වචනේ සම්පූර්ණයෙන්ම බලන්න. දාන සීල භාවනා. දානය කියන්නේ අතහැරීම. සීලය කියන්නේ දානය කියන ස්වභාවය තුළ කෙලෙස් අතහැරියම වෙන දේ. අකුසලයෙන් මිදෙනකොට වෙන දේ තමයි භාවනා ප්‍රඥා. මොන දාන සීල භාවනා. අපි කියන්නේ දානයේ කියලා දන්නේ. සීලේ කියලා පන්සල් දුන්න. භාවනාව කියලා නිදම් එක අවුට් කරා. මොකුත් සතරපා. ඉතින් ඇයි යන්නේ? එහෙම මොඩෙන්ට කවදාවත් මේක නම් කරගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ හොඳයි ඒලා දෙන්නේ. ඔයගොල්ලෝ දැන් බේරිලා ඉන්නේ ඉතින්. ගිහිල්ලා හරි අච්චු විඳලා හරි කොහොම හරි අර අනතුරු තැනට වැටුන්නේ. ඒකට වැටුණා නම් ගන්න බෑ ඔයගොල්ලෝ. ඉතින් ඒ නිසා පානින්න කිව්වයි කියලා පානින්න එපා. ඉතින් මේ කරන්නේ ඉස්සෙල්ලා හොඳට නුවණින් විමසලා බලන්න මොකද්ද මේ කරන්නේ කියලා. ගාතාවක්වත් කියන්න බෑ ඒකේ තේරුම දන්නේ නැත්නම්. මොනවා කියනවද දන්නේ නැහැ. අපායට ඵලයන් කියලා කිව්වත් දන්නේ නැහැ ඔය කියනවා. අම්මෝ අපි මේ හරි දෙය කිව්වම ඕනේ නෝ ඒවට උසගෙන. අර වැරදි දේවල් කිව්වා ඒක එනවා මේ සිතේට. ඊවට කටාස් ගාලා නැති වෙනවා. ඇයි? මේ පැත්තෙන් දැන් ඵලයන් සසරේ. ගැලවෙන පැත්තට යනකොට මෙයා කියන එකයි පැත්ත. ඕව වැරදි ඕ මිත්‍යා දෘෂ්ටි. අන්න අර තමයි හැබැයි බලන්න වෙන්නේ. කවුරුත් ගන්න කාලේ නෙමෙයි. සබ්බ පාපසතරන. ඔන්න ඔය පාප තමයි අනිත් කරන්නේ. ඔය පාපී ස්වභාවය තමයි අනිත් කරන්නේ. අනුවන වැඩ කරනවා. ඒතර දැන් මේ ප්‍රශ්නයයි භාවනා කරන්න ඉන්නවද? දැන් ඔය භාවනා කරලා ගුරු වගේ නාඩගෙ ඉන්න ඕනේ. අවිලා හොත්තට ඉන්න ඕනේ නිකන් කවදාවත් භාවනා කරේ නැහැ වගේ. ඇයි ඔය හොරු කතා කරන්නේ නැද්ද මාත් එක්ක? එන්නකො මාත් එක්ක. අපි මේව කරලා දෙන්නේ අපිට ඒවට ප්‍රතිඵල ලැබලා දෙන්නේ. අන්න කොහොමද කියන්නේ? එතකොට ඔක කඩාගෙන
දැන් යන්න දෙන්නේ නැහැ. එතනින් යාට යන්න දෙන්නේ නැහැ යාට. කඩා ගන්න ඕක. කඩාගත්තේ නැත්නම් ඉතින් ආයෙ කරගන්න වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ප්‍රශ්න අහන්න කියලා. ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න කොහොමද? හරි පඬිත් අය ඉන්නේ. මට වඩා කොච්චර දන්නවද? මම නම් ත්‍රිපිටකය කියලා මොකුත්ම දන්නේ නැහැ. අනේ මම නම් දන්නේ නැහැ. ඔය ගාථාවල මට කියන්න නැතුව මම දන්නේ නැහැ ඔය දේ. මට වැඩකුත් නැහැ. හරි. මට වැඩක් නැහැ. ඔයගොල්ලන්ට වැඩක් නැති නිසා මම කියන්නේ. Rasha. සිතට දැනෙන එක කොහොමද දකින්න කිව්වේ? සිත දැක්කොත් මොකද වෙන්නේ? ඔයා දැන් මොන විදර්ශනාව කරනවා කියන්නේ? ඔයා සිත දකින්නවා දැන්. එතකොට ඔයා සිත දැක්කම ඔයාට මොකද වෙන්නේ? සිත නෑ අපි කියන්නේ තර්ක කරන්න විතරක් එපා කියලා. දොඩමළු වෙන්න එපා කිව්වා. එතකොට මොකද? නෑ මොකුත් කියන්නේ නෑ. මොකද කරන්නේ? සකස්සුණු බව දකින්න. කය නෙමෙයි රිදුනේ සිත. ගැඹුරු ටික. ඔයා කය රිදෙනවා කියලා නෙමෙයි බලන්නේ දැන්. කය නෙමෙයි රිදෙන්නේ. සිත සකස්සුණා කියලා දකින්න. ඒකවලු ප්‍රශ්න. කොළන්ට තියෙන්නේ නේ ඕම වේදනාව. එතකොට ඒක අන්මන ස්පර්ශ ප්‍රත්‍ය. කාය ස්පර්ශ වීම තුල ඒක කොට නැන්නේ පංච උපාදාන ස්කන්ධය කොට නැන්නේ. ඒ ස්වභාවය තුල අන්න දැන් එතකොට ඒ සිත කොට නැගුණා සිත කොට නැගීම තුල ගැටීමක්. ඒ දුක කියන්නේ ගැටුණානේ එතනනේ ඒක රිදෙන එක ගැටීමක්. එතකොට ඒ ගැටීමත් එක්ක දුකක් ආවේ. ඒක තමයි කියන්නේ රිදෙනවා. නැත්නම් රිදිල්ලක් නැහැ. කිසි ලෙඩක් නැතුව ඉන්න පුළුවන්. ඔක කරන්න පුළුවන්. ගත නෙමෙයි රිදෙන්නේ සිත. රිදෙන්නේ නැහැ පස්සේ. දොස්තරලට වැඩ නැති. යන්න ඔය දැන් ඔය බෙහෙත් ගන්න අය බලන්නකො. ඉවරයක් තියෙද කියලා ඒගොල්ලන්ගේ ලෙඩවල් වල. සාමාන්‍යම ලෙඩ විලා හැම වෙලාවෙම. දැන් කොහෙද ලෙඩ උනේ? සිත ලෙඩ උනේ. ඇයි මේ කය අයිතිත් නැත්තම් මොකෙකුටවත්? මොන එකකට මේ කුණු කයක් උස්සන් ගිහිල්ලා අර ස්පිරිතාලවල කෝටි ගණන් සල්ලි කර එක පැත්තක් හදනකොට අනිත් පැත්තක්. නේ? ඉතින් කපලම ඉවරයක් නෑ. මේ මොකද්ද කරන්නේ මේ? ජරා ව්‍යාධි මරණ ස්වභාවයෙන් ගැලවෙන්න. කවුද කියන්නේ ඒක කරන්න කියලා? බලන්න පිළිකාවක් හැදුණු කෙනා මුළු කයම කපලා. අත පයව සේරම කපලා. ඒක කැමති ඉන්නනේ. ඒකත් කවන්න කපන්න. දැන් කොතන පවත්තන්නද මේ ඔක්කොම කපන්නේ? කොතනද මේ පවත්තන්න හදන්නේ මෙයා? සිත. ඒක කපන්න බෑ. නියට වෙනවද ඔක්කොම කපලා ඉවරුණා? නියට වෙන්නේ නැහැ ඉතින්. අක්කල සිතේ මායා. කමන්න එතනක් කපන්න. අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ මොකද? තුස් ගාලා තව තැනකට යනවා.
නැති දෙයක් නෑ. කාමද පාත් ගන්න හදන්නේ සිත. එයාට පළපින්න එයා මොනා හරි කියන එක එතකොට වාග කියන්නේ කෙනෙක් නෑ. අන්තිමට දොස්තරලාට වන්න ඕනේ. ඒකත් දැන් දොස්තරලා ඔකේ පාඩු මේ වාසියක් ගන්න ඉඳන් දැන් දොස්තරලාගේ අතින් අපි හිතමු මේ වැරදීමකින් අත කැපුණා කියලා. දැන් එහෙම නඩු දාන්න. දැන් වැරදීමකින් අර කැපුණේ ඇයි? කර්ම ශක්තිය. අබාරයට නිකන් ඒක තමයි සසරේ ගියොත් ඉතින් ඕකයි කිව්වේ කර්මය සාධාරණ නෑ. අරක වෙන්න තිබුණ දේ. ඒකට ඉතින් මෙයා මාට්ටු වුණා. දැන් ගැලවීමක්. ඒකට ආරයට ඒක මතක් වෙන සැරේට එයාට නිරේම තමයි. කවුද මේක කරන්නේ? එහෙම මායාවක්. අවදාවත් හොඳ කරයි කියලා හිතනවා. ගැලවෙන්න තියෙන එකම මාර්ගය මෙච්චරයි. සිතෙන් අයින් වීම. සිත අත්දැකීම. ඒක පුරුදු වෙන්න ඕනේ. හරිම ලේසි කරන්න. හැබැයි ගැඹුරුයි, සියුම් වැඩි. ඒක නිසා ටක් ගාලා මේකට නතු වෙන ස්වභාවයක් සිතට යට වෙලා යන ගංගා වතුර ගැලුවා වගේ නාය ගියා වගේ නේ දුකක් ආව ගමන් හොස් ගාලා ගියා වුණනේ මල ගෙදරක් කිව්ව ගා මේ විදර්ශනා වැඩිලා මෙන්න මරලා පුළුවන් දැන් ඒ තත්ත්වෙට නොවැටි ඉන්න අම්මා නැති වුණා නිකන් හිතලා ඉන්න බෑ මෙයා කොහොමත් සකස් වෙනවා. එයා සකස් වෙනවා. දැන් දකින්න ඕන මොකද්ද? කරන්න ඕන මොකද්ද? සකස් වීම. පුළුවන්ද කරන්න? අන්න එතෙන්ට තමයි කෙලස් තවන වීර ප්‍රඥා සිහිය. ඒ තුලින් තමුන්ට දැන තේරුම් ගන්න පුළුවන් තමු මෙතනින් ටිකෙන් ටික ගැලවෙනවා. අම්මගෙන් නෙමෙයි. බලන් ඉන්න එකා කියන්න පුළුවන් ආනී හරි ගණ්ඩන්නේවත් නැහැ කියලා. හැබැයි එහෙම අඬන්න නැති අයත් ඉන්නවා මේ ඒගොල්ලෝ ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සබා විදර්ශනාව තුල අඬන්න නැතිකම. සමහරව අඬන්න නැතුව ඉන්නේ සතුටුයි. ඒක නේද? එයා ඉන්නේ සසරේ. ඔව්. එයා අම්මුවෙන් කියන්නම් මනසුනේ ගියා. ගේ උතල දානවා. අනේ ඔවා කියනවා ඔයගොල්ලෝ. මේ මෑණියෝ කිසි ගානක් නැතුව මේ කියලා හැදිනේ. ඒව තමයි මොකද ඔය හිත කාටවත් දෙන්නේ. උකට ලකුණු දෙන්නේ. එපා කරපු හිත. ඒකනේ සසරේ යන්නේ නේ. ගානක් නැතුව. ලකුණු දෙන්න එපා සිතට. දුන්නොත් ඉවරයි. ඒකනේ බුදුහාමුදුරුවෝ පුංචි දාරි ගත මගෙක්වත් ඔය සිත නම් මගේ කියන්න එපා කොච්චරයකටවත්. හරි? ඒ තරම් අවලංගුයි. නොසන්නානේ. එපා කරපු. ඒයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අයි බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ හිත දැක්ක නිසා. මගේ හිත දැක්ක නිසා මම කියන මේක නොසන්ඩාලේ. බුදුහාමුදුරුවෝ හිත